තෙරුවන් සරණයි අයබෝවන්. ධර්මාචාර්ය අභිධර්මීය පසුගිය විභාග ආදර්ශ පිළිතුරු සාකච්ඡාවන් 2016-2017 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි 7 වෙනි සහ 8 වෙනි 9 වෙනි කියන ප්‍රශ්නවලට පිළිතුරු අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මීට කලින් 2016-2017 අවුරුද්දේ දෙවෙනි 3 වෙනි 4 වෙනි සහ 5 වෙනි ප්‍රශ්නවලට පිළිතුරු ඉතා පැහැදිලිව අපි සාකච්ඡා කළා. ඒ වගේම 2015-16 අවුරුද්දේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු මේ ආකාරයෙන් අපි සාකච්ඡා කළා. ඒ වගේම තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් සහ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළවත් ඒ වගේම ප්‍රශ්න පත්‍ර වලට අදාළව වර්ෂ 4ක ප්‍රශ්න පත්‍ර මේ වෙද්දී සාකච්ඡා කළා ඉවරයි. බෞද්ධ සංස්කෘතිය ඉතිහාසය හා සංස්කෘතිය ප්‍රශ්න පත්‍ර ඇසුරිනුත් මේ විදිහේ සාකච්ඡාවන් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලු සාකච්ඡාවන් සමගින් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාවත් එක්ක එකතු වුණොත් ඔබට පුළුවන්කම තියෙනවා සම්බන්ධ වෙන්නට. හොඳයි. අපි බලමු 6 වෙනි ප්‍රශ්නය චිත්ත වීතිවල මූලික ප්‍රභේද දෙක නම් කරන්නට කියන ප්‍රශ්නය. චිත්ත වීතිවල මූලික ප්‍රභේද දෙක පංචද්වාරික චිත්ත වීති, මනෝද්වාරික චිත්ත වීති කියන කොටස් දෙක. පංචද්වාරික චිත්ත වීති, මනෝද්වාරික චිත්ත වීති කියලා කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් චිත්ත වීතිවල දකින්නට පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟට භවාංග සිත පිළිබඳ හැඳින්වීමක් කරන්නට කියන ප්‍රශ්නය. භවාංග සිත. මොකක්ද මේ භවාංග සිත කියලා කියන්නේ? භවාංග සිත කියලා කියන්නේ කිසිදු ඉන්ද්‍රියකට කිසිදු අරමුණක් නොලැබෙන අවස්ථාවලදී යම් අරමුණක් ලැබී නව සිතක් උපදින තුරු දිගින් දිගටම උපදින භවංග සිත්. උපදින සිත් වලට කියනවා භවංග සිත් කියලා. අපි තව ටිකක් පැහැදිලි කරගත්තොත් යම්කිසි ඉන්ද්‍රියක් තුලින් බාහිරින් ලබා ගන්න අරමුණකට යොමු නොවි තිබෙන අවස්ථාවේදී ඇති වෙනවා සිත් විශේෂයක්. ඒ සිත් වල තමයි කියන්නේ භවංග සිත් කියලා. එහෙනම් සිත් පරම්පරාව නොසිඳී පැවතීම සඳහා හේතු වෙන්නේ භවංග සිත් කියන මේ සිත් පරම්පරාව. එහෙනම් කිසිදු ඉන්ද්‍රියකට කිසිදු අරමුණක් නොලැබෙන අවස්ථාවලදී යම් අරමුණක් ලැබී නව සිතක් උපදින තුරු දිගින් දිගටම උපදින සිත් වලට කියනවා භවංග සිත් කියලා. හොඳයි. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නයට අවධානය යොමු කරමු. චිත්ත වීති සටහනක යෙදෙන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන යන ක්ෂණයන්ගෙන් කෙරෙන කාර්ය වෙන වෙනම ඉදිරිපත් කරන්න. චිත්ත වීති සටහනක යෙදෙන අවස්ථාවන් තුනක් තමයි මේ තියෙන්නේ. සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියන අවස්ථාවන් තුන. එතකොට මේ අවස්ථාවන් තුනේදී කෙරෙන කාර්යයන් තමයි අහන්නේ. සිතවිල්ලක් තමන්ගේ හිතට ඇවිල්ලා ඒ සිතවිල්ලත් එක්ක සිදුවෙන විශාල කාර්යයක් තමයි චිත්තක්ෂණ 17ක් තුලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. සිතක් ඇති වෙලා තීරණය කරලා ඒ පිළිබඳව හොඳින් තීරණය කරලා ඒ විදිහට අවසානයේදී සිත නැති වෙලා යන ආකාරය තමයි මේ චිත්ත වීති 17 තුලින් කියන්නේ. චිත්තක්ෂණ 17ක් තුලින් චිත්තක්ෂණ 17ක් එක සිතක් තුල චිත්තක්ෂණ 17ක් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ක්ෂණ වලින් තුනක් තමයි සම්පටිච්ඡන සම්තිරණ සහ වොත්තපන කියලා කියන්නේ. ඒ තුනෙන් කෙරෙන කාර්යයන් මොනවද කියලා අහන්නේ. සම්පටිච්ඡන කියන චිත්තක්ෂණයේ කාර්යය තමයි ප්‍රිය අරමුණ පිළිගැනීම. ප්‍රිය වූ අරමුණකට සිත යොමු වුණාට පස්සේ ඒක ප්‍රිය අරමුණක් නම් ඒ අරමුණ පිළිගැනීම සිදු කරන්නේ සම්පටිච්ඡන කියන චිත්තක්ෂණයේදී. සම්පටිච්ඡන චිත්තක්ෂණයේදී ප්‍රිය අරමුණ පිළිගැනීම සිදු වෙනවා. ඊළඟට සම්තිරණ කියන අවස්ථාව ලැබුණු අරමුණ කුමක්ද කියලා තීරණය කරනවා. ලබාගත් අරමුණ මොන වගේ අරමුණක්ද කියන එක පිළිබඳව තීරණය කිරීමක් කරනවා. ඒ තීරණය කිරීම සිදු වෙන්නේ සම්තිරණ කියන චිත්තක්ෂණයේදී. ඊළඟට වොත්තපන කියන අවස්ථාවේදී එම අරමුණු තවදුරටත් තීරණය කරමින් උපේක්ෂා සහගත මනෝද්වාරාවජ්ජන සිත උපදවා ගන්නවා. මනෝද්වාරාවජ්ජන සිත උපදවා ගන්නවා වොත්තපන අවස්ථාවේදී. අරමුණ තවදුරටත් තීරණය කරමින් උපේක්ෂා සහගත වූ මනෝද්වාරාවජ්ජන සිත උපදවා ගැනීම සිදු වෙන්නේ
වොත්තපන කියන අවස්ථාවේදී මේ පිළිබඳව හොඳට තේරුම් ගන්නට පැහැදිලි කර ගැනීමට ඔබට පරිහරණය කරන්නට කියලා අපි සිහිපත් කරනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේගේ අභිධර්ම මාර්ගය කියන පොත පරිහරණය කරන්න ඉතාමත් පැහැදිලිව මේ කාරණාවන් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රශ්නයට අනුව පිළිතුර චිත්ත වීති සටහනක යෙදෙන සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන යන ක්ෂණයන්ගෙන් කෙරෙන කාර්ය වෙන වෙනම ඉදිරිපත් කරන්නට කියන ප්‍රශ්නය සඳහා මේ විදිහට අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. සම්පටිච්ඡන අවස්ථාවේදී ප්‍රිය අරමුණ පිළිගැනීම, සම්තිර්ණ අවස්ථාවේදී ලැබුණු අරමුණ කුමක්ද කියලා තීරණය කිරීම, වොත්තපන කියන අවස්ථාවේදී අරමුණ තවදුරටත් තීරණය කරමින් උපේක්ෂා සහගත මනෝද්වාරාවජන සිතක් උපදවා ගැනීම කියලා දක්වන්නට පුළුවන්. ඊළඟට අපි බලමු චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන අඳින්න කියලායි කියන්නේ. චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන. එහි ඇති වැදගත් ලක්ෂණ දෙකක් පෙන්වා දෙන්නට කියලාත් කියනවා. හොඳයි, චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන අඳින්නට අනිවාර්යෙන්ම අපි පුරුදු වෙලා සිටින්නට වෙනවා. ඉතින් මේ විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්, සටහන් කරන්නට පුළුවන්කම තියෙනවා, අඳින්නට පුළුවන්කම තියෙනවා. ඔබට හඳුනා ගැනීම සඳහා මම මේ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් හඳුන්වා දීමක් කරන්නම්. චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන තමයි මේ තියෙන්නේ. එතකොට තීන ද පච සං න බෝජ ජ ජ ජ ඔය විදිහට අකුරු යොදලා තමයි මේ සටහන ඇඳලා තියෙන්නේ. ඉතින් ඒ වගේම බලන්න පළවෙනියට තී කියලා තියෙන්නේ. තී කියන අකුර මෙන්න මේ අතීත භවංග කියන එකෙන් එක අකුරක් විදිහට තී අකුර අරගෙන තියෙනවා. ඊළඟට න අකුර තමයි තියෙන්නේ. ඒ න කියන අකුර අරගෙන තියෙන්නේ චලන කියන එකේ න අකුර තමයි මේ තියෙන්නේ. ඊළඟට භවංග උපච්ඡේද කියන එකේ ද අකුර තමයි මේ තියෙන්නේ. එතකොට පංචද්වාරාවජ්ජන කියන එකේ ප අකුර මුලින්ම යෙදෙන ප යන්න තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම චක්කු විඤ්ඤාණ කියන එක තමයි පස්වෙනි එකෙන් කියවෙන්නේ. චක්කු විඤ්ඤාණ කියලා යෙදෙන්නේ ඒ චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීතියක් නිසා. මේක සෝතද්්වාරික චිත්තවීති සටහනක් නම් මෙතනට යෙදෙන්නේ සෝත විඤ්ඤාණ කියලා. එතකොට මෙතන යෙදෙන්නේ චක්කු කියන ච අකුර නෙමෙයි සෝ අකුර. සෝත විඤ්ඤාණ කියන්නට යෙදෙන අකුර මෙතන යෙදෙනවා. ඒක තමයි චක්කු විඤ්ඤාණ කියලා මෙතන යෙදෙන්නේ. ඊළඟට සම්පටිච්ඡන කියන එකේ සං කියලා තමයි යෙදෙන්නේ. හල්මයන්න බවට පත් වෙන්නේ මේ වචනේ හැදෙද්දී සාමාන්‍ය සංපටිච්ඡන සම්පටිච්ඡන කියන එක. ඒ නිසා තමයි මෙතන සං කියලා යෙදලා තියෙන්නේ. ඊළඟට සම්තිරණ කියන එකේ සම්තිරණ කියන චිත්තක්ෂණයේදී න කියන මූර්ධජ නයන්න මෙතනට අරගෙන තියෙනවා. ඊළඟට වොත්තපන කියන එකේ වෝ අකුර යෙදිලා තියෙනවා. ඉතින් ඊළඟට ජවන් සිත් කියන එකට තමයි ජ අකුර යෙදිලා තියෙන්නේ. ඒ වගේම තයන්න යෙදිලා තියෙනවා. තයන්න යෙදෙන්නේ තදාරම්මන කියන එක දැක්වීම සඳහා. තදාරම්මන කියන එක දැක්වීම සඳහා තමයි ත අකුර යොදලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේ අකුරු යොදා ගැනීම හා සම්බන්ධව අපිට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපෙන් අහන ප්‍රශ්නේ තමයි චක්කුද්්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන අඳින්න කියලා. එතකොට ඒක අඳින්නට මේ විදිහට පුරුදු වෙලා තියෙන්නට ඕන. රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ පොත පරිහරණය කරන්න. එතකොට ඊටමත් පැහැදිලිව මේක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහේ පැහැදිලි කිරීම කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සටහන අඳින්නට ඕන. ඊළඟට සටහන ඇඳලා ඉවර වෙලා අහනවා ලක්ෂණ දෙකක් ලියන්නට කියලා. එතකොට මෙතන මේ යටින් 17 දක්වා අංක යොදා ඇත්තේ රූපයාගේ ආයුෂය වන චිත්තක්ෂණ 17 දැක්වීමටයි. චිත්තක්ෂණ 17 දැක්වීමට තමයි මේ විදිහට එකේ ඉඳන් 17 දක්වා යොදලා තියෙන්නේ. චිත්තක්ෂණ 17. පළවෙනි චිත්තක්ෂණේ අතීත භවංග, දෙවෙනි චිත්තක්ෂණේ භවංග චලන, ඔය විදිහට චිත්තක්ෂණ 17ක් ඇති වෙනවා. ඒ චිත්තක්ෂණ 17 දැක්වීම
චිත්තක්ෂණ 17 තමයි මේ අංක වලින් දක්වලා තියෙන්නේ. එතකොට අංකණය කිරීම තුලින් 17 දක්වා අංක යොදා ආයුෂය චිත්තක්ෂණ 17 දැක්වීමට යොදාගෙන තියෙනවා. යටින් 17 දක්වා අංක යොදා ඇත්තේ චිත්තක්ෂණ 17 දැක්වීමටයි. එතකොට මේ සටහනේ 1 2 3 යන අංක ඇති සිත් තුනම භවංග සිත්ය. මේ සටහනේ තවත් ලක්ෂණයක් අපිට දක්වන්න පුළුවන්. 1යි 2යි 3යි. මේ තුනම භවංග සිත්. අතීත භවංග කියන එක, භවංග චලන කියන එක, ඒ වගේම භවංග උපච්ඡේද කියන භවංග සිත් තුන තමයි 1 2 3 කියන අංක වලින් යොදලා තියෙන. ඒකත් ලක්ෂණයක් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්, දක්වන්න පුළුවන්. චිත්තක්ෂණ 17 දැක්වීමට 17 දක්වා අංකණය කරලා තියෙනවා, අංක යොදලා තියෙනවා. ඒ වගේම මේ සටහනේ 1 2 3 විදිහට අංක ඇති සිත් තුනම භවංග සිත් විදිහට දක්වන්නට පුළුවන්. මේ විදිහේ ලක්ෂණ දෙකක් දක්වන්නට පුළුවන්. හොඳයි, ඊළඟට අපි 7 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. අ සහ ආ කියලා කොටස් දෙකක් තියෙනවා පළවෙනි රෝම ඉලක්කමේ. අකුසල කර්මවල නියත වශයෙන් යෙදෙන අකුසල චෛතසික නම් කරන්න. අකුසල කර්මවල නියත වශයෙන් යෙදෙන අකුසල චෛතසික මොනවද කියලා යහන්නේ. ඉතින් අකුසල් සිත්වල අකුසල කර්මවල නියත වශයෙන් යෙදෙන අකුසල චෛතසික 14ක් තියෙනවා. මේ තියෙන්නේ 14. අකුසල චෛතසික 14. මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියන 14. මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝස, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියන අකුසල කර්මවල නියත වශයෙන් යෙදෙන අකුසල චෛතසික 14. හොඳයි, ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නයේ දස අකුසල කර්මපත අතුරින් මනසින් කරන කර්මපත පෙන්වා දෙන්න. මනසින් කරන කර්මපත තමයි අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. මනසින් කරන අකුසල කර්ම අවිද්‍යා, ඊළඟට ව්‍යාපාද, ඊළඟට මිත්‍යා දෘෂ්ටි. ලකුණු 3ක් ලැබෙන්නේ. දස අකුසල කර්මපත අතුරින් මනසින් කරන කර්මපත පෙන්වා දෙන්නට කියලා කියන්නේ අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය කියන 3. හොඳයි, ඊළඟට දෙවැනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ මූලික කරුණ ඇතුළත් වන සේ රූපාවචර සිත් පිළිබඳ හැඳින්වීමක් කරන්න. රූපාවචර සිත්, කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා සිත් වර්ගීකරණයේ වෙනවා. එතකොට මේ අතර සිත් 89න් විශේෂ සිත් 15ක් රූපාවචර සිත් විදිහට හැඳින්වෙනවා. ඉතින් කාමයන්ගෙන් දුරු වෙලා පංච නීවරණ ධර්ම වලින් ඉවත් වෙලා ඈත් වෙමින් ධ්‍යානලාභී තත්වයටපත් වුණාම ධ්‍යාන වඩමින් ඉඳලා ධ්‍යාන වැඩිම තුලින් උපදවා ගන්න සිත් විශේෂයක් තමයි රූපාවචර සිත් කියලා කියන්නේ. රූපාවචර සිත් කියලා කියන්නේ. රූපාවචර සිත් ගණනින් සංඛ්‍යාත්මකව ගත්තොත් එහෙම තියෙනවා 15ක්. ඒවා සමහර විට ධ්‍යාන සිත් විදිහටත් හඳුන්වනු ලබනවා. කාමාවචර සිත් වලට වඩා සියලුම ලක්ෂණයන්ගෙන් උසස් සහ බලවත් වෙනවා මේ රූපාවචර සිත්. රූපාවචර සිත් කාමාවචර සිත් වලට වඩා බලවත් සහ විශේෂිතයි. සුවිශේෂිත සිත් විශේෂයක්. ඊළඟට රූපාවචර ධ්‍යාන උපදවාගත් සහ එසේ උපදවා සිටියේදී කලුරිය කරපු අය බ්‍රහ්ම ලෝකවල පහළ වූ අවස්ථාවේදී ඇති වෙන්නේ මේ කියන රූපාවචර සිත්. රූපාවචර ධ්‍යාන උපදවාගත් සහ එසේ උපදවා සිටියේදී කලුරිය කරපු අයට රූපාවචර ධ්‍යාන සිත් උපදවාගත් අයටයි එහෙම උපදවාගෙන ඉද්දි කලුරිය කරන්න පුළුවන්. එහෙම කලුරිය කරලා ගිහිල්ලා ඉපදෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන අයට ඇති වෙන්නේ මේ කියන රූපාවචර ධ්‍යාන සිත්. ඉතින් ඒවා කුසල විපාක සහ ක්‍රියා විදිහට අවස්ථාවන් 3කට සහ සංඛ්‍යාත්මකව දක්වන්නට පුළුවන්. කුසල
රූපාවචර සිත් 5යි, විපාක සිත් 5යි, ක්‍රියාසිත 5යි විදිහට. ඒ වගේම තමයි තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ රූපාවචර සිත්වල. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතව ඇති කරගන්න ධානාංග සහිතව ඇති කරගන්න සිත් විශේෂයක් තමයි රූපාවචර සිත්. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨමඥාන. විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ යඥාන. ওই විදිහට මේ ධානාංග සහිතව තමයි රූපාවචර සිත් උපදවා ගන්න. ඉතින් කුසල් සිත් අපිට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨමඥාන, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ යඥාන, පීති සුඛ ඒකග්ගතා සහිත තතිය ඥාන, සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥාන, උපේක්ඛා ඒකග්ගතා සහිත පංචම ඥාන කියලා ওই විදිහට දක්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හැම හිතකම මේ අපි සඳහන් කරපු විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ලක්ෂණ අන්තර්ගත වෙනවා. පළවෙනි හිතේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට දෙවෙනි එකේදී විතක්ක කියන එක අයින් වෙලා තියෙනවා. විචාර පීති සුඛ ඒකග්ගතා කියන ටික සහිතව තමයි ဒုတိ ය ධානය හිත පහල කරගන්නේ. ඊළඟට විචාර කියන එක අයින් වෙනවා. තුන්වෙනි එකේදී විතක්ක සහ විචාර කියන දෙකම ඉවත් වෙලා පීති සුඛ ඒකග්ගතා විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ විදිහට ධානසිත උපදවා ගැනීම තුළ රූපාවචර ධානසිත උපදවා ගැනීමෙන් පහල කරගන්නා වූ සිත් වලට තමයි රූපාවචර සිත් කියලා කියන්නේ. ඒ විදිහට රූපාවචර සිත් පිළිබඳව හැඳින්වීමක් කරන්නට පුළුවන්. ඊළඟට මරණයේ සතර වැදෑරුම් ප්‍රභේද නම් කරමින් මරණානුස්සති භාවනාව පිළිබඳව හැඳින්වීමක් කරන්න. මරණයේ සතර වැදෑරුම් ප්‍රභේද නම් කරමින් මරණානුස්සති භාවනාව පිළිබඳව හැඳින්වීමක් කරන්නට කියලා කියන්නේ. ඉතින් ආයුක්කය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය විදිහට මරණයේ සම්බන්ධයෙන් දක්වන්නට පුළුවන්කම තියෙනවා. ආයුක්කය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය. ඉතින් මරණානුස්සති භාවනාව පිළිබඳව සඳහන් කරද්දී අද්දුවන් ජීවිතං දුවන් මරණං මරණ පරියෝසානං මේ ජීවිතං. අද්දුවන් ජීවිතං දුවන් මරණං. ජීවිතය අනිත්‍යයි, මරණය නිට්ටයයි. මේ ජීවිතය මරණයෙන් කෙලවර වෙනවා කියන විදිහට මෙනෙහි කරමින් ජීවත් වීම. ඒ වගේම තමයි අපිට මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා සබ්බේ සත්තා මරිස්සන්ති, සියලු සත්වයෝ මරණයට පත් වෙනවා කියන, මිය යෑමට පත් වෙනවා කියන ආකාරයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි නිතරම මේ මරණය කියන එක සම්බන්ධයෙන් මෙනෙහි කරමින්, මරණය කියන ධර්මතාවයට පත් වෙනවා, මරණයට පත් වෙනවා කියලා මෙනෙහි කරමින් කටයුතු කිරීම තමයි මරණානුස්සති භාවනාව කියලා කියන්නේ. ආයුක්කය සහ කම්මක්කය, උභයක්කය, උපච්ඡේදක මේ ආදී කුමන ක්‍රමයකින් හෝ මරණයට, මරණීය ධර්මතාවයට පත් වෙන්නට සිද්ධ වෙනවා කියලා මෙනෙහි කරමින් සිදු කරන භාවනාව තමයි මරණානුස්සති භාවනාව. මරණය අරමුණු කරගෙන කරන භාවනාව තමයි මරණානුස්සති භාවනාව කියලා කියන්නේ. ඉතින් අපිට යම්කිසි හැඳින්වීමක් කරන්නට පුළුවන්කම තියෙනවා මරණානුස්සති භාවනාව සම්බන්ධයෙන්. ඊළඟට අපි බලමු 8 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරලා සමහර කාරණාවන් ඔබට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් නිසා තමයි අපි වැඩිපුර විස්තර සාකච්ඡා නොකර සාමාන්‍ය හැඳින්වීමක් පමණක් සිදු කරන්නේ. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ සඳහන් වෙන්නේ පළවෙනි රෝම ඉලක්කමේ අ ප්‍රශ්නයේදී නීවරණ යන්න අර්ථ දක්වන්න කියලා. නීවරණ කියන එක කෙටියෙන් අපිට අර්ථ දක්වීමක් කරන්නට පුළුවන්. සිත ආවරණය කරන යන අදහස තමයි ප්‍රධාන අදහස වෙන්නේ. නීවරණ කියන එකේ අදහස කෙලෙස් වලින් සිත ආවරණය කරන කියන එක. ඒ වගේම නිවන් මාර්ගයේ වසාලන කියන එක. කුසල් සිත් වසාලන යන්න තවත් අදහසකි. ඒ විදිහට සිත ආවරණය කරන, අකුසල් වලින් සිත ආවරණය කරන ධර්මයන් විදිහට තමයි නීවරණ ධර්ම අපිට හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. අකුසල ධර්මයන්ගෙන් හිත ආවරණය කරන ධර්මයන් වලට තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. මේවටම පංච නීවරණ කියලා කියනවා. ආවරණය කරන කාරණාවන් 5ක් තියෙන නිසා. එහෙනම් නීවරණ යන්නේ අර්ථය තමයි සිත ආවරණය කරන, සිත අකුසලයන්ගෙන්
ආවරණය කරන නිවන් මාර්ගය අවුරාලන වසාලන කියන එක. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නය නීවරණ ධර්ම පිළිවෙලින් නම් කරන්න. පංච නීවරණ ධර්ම මතක තියෙන්නට වෙනවා ලියන්නට 9 වෙනි පාඩමේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා අපිට නම් කරන්නට පුළුවන්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා දක්වන්නට පුළුවන්. ඊළඟට දෙවැනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. ප්‍රශ්නේ තමයි එම නීවරණ ධර්ම අතරින් දෙවැන්න සහ තෙවැන්න පිළිබඳව උදාහරණ දක්වමින් වෙන්වෙන්ව විස්තර කරන්නට කියලා කියන්නේ. එම නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන චෛතසික නීවරණ ධර්ම වලින් දෙවැනි තුන්වෙනි ද්වේෂයෙන් සිත කුපිත වීම එවත් ව්‍යාපාදයේ තමයි දෙවැනි කාරණේ. කාමච්ඡන්ද දෙවැනි එක ව්‍යාපාද. ව්‍යාපාදය අපේ ඉඳුරන්ට ගෝචර වන අරමුණු අපේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන අරමුණු අපි ලස්සන ප්‍රිය හොඳ ඒ ආදි වශයෙන් අරගන්නවනේ. ඉතින් එහෙම අරගන්න දේවල් සමග ප්‍රිය කරන දේවල් වලට අපි ඇලෙනවා. එතකොට අප්‍රිය කරන දේවල් එක්ක අපි ගැටෙනවා. එහෙනම් ප්‍රිය දේහි කාමච්ඡන්දය ඇති වෙනවා. අප්‍රිය දේවල් වල ඇති කරගන්න සිත තමයි ද්වේෂය. එහෙම නැත්නම් පටිඝය. ඒ වගේම තරහින් කුපිත සිත ඇති පුද්ගලයා අප්‍රිය අමනාප දෙයට විපත් කිරීමට හිංසා පැමිණවීමට පෙළඹෙන කෙනෙක් වෙනවා. අන්න ඒක තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. අප්‍රිය දේවල් වල ගැටීම, පරිගැනීමේ ස්වභාවයෙන් කටයුතු කිරීම, තරහ සහගත ස්වභාවය කියන මේ ලක්ෂණ තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. ඒ වගේම ව්‍යාපාදයේ ඇතිතාක් ලොව දෙස මැදහත්ව මෛත්‍රී සහගතව බැලීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට තීන මිද්ද කියන කාරණේ. නිවරණ ධර්මයේ සිත කය දෙකෙහි ඇති කුසීතකම තමයි තීන මිද්ද කියලා කියන්නේ. සිත සහ කය දෙකෙහි ඇති කුසීතකම. මානව ප්‍රගමනය සඳහා පුරුෂ වීර්ය පුරුෂ පරාක්‍රමය අත්‍යවශ්‍යයි. වීර්ය උත්සාහය කියන එක අවශ්‍යයි. එහෙනම් යුගයෙන් යුගයට මිනිසා ප්‍රගතිය කරා ළඟා වෙලා තියෙන්නේ පුරුෂ වීර්ය නිසා. එතකොට පුරුෂ වීර්ය කියන එක සම්පූර්ණ නැති කිරීමට හේතු වෙන කාරණාවක් තමයි මේ තීන මිද්දේ කියලා කියන්නේ. පුද්ගලයාගේ කායික මානසික ශක්තියින් දුර්වලත්වයට පත් කරන්නට හේතු වෙන කාරණාවක් තමයි තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ. එහෙනම් තීන මිද්දේ කියන එක නැති කර ගැනීම සඳහා නික්කම ධාතු, පරක්කම ධාතු ආදී ගුණධර්මයන් වර්ධනය කරගත යුතුයි. මොනවද? පුද්ගලයා බහැර කටයුතු දේ බහැරලා නික්කම ධාතු වර්ධනය කළ යුතු දේ අபிසංවර්ධනයට පරක්කම ධාතු පත් කරගත යුතුයි. නික්කම ධාතු, පරක්කම ධාතු ආදී වශයෙන් සැලකෙන විදිහට උත්සාහය ප්‍රගුණ කරගත යුතුයි පුද්ගලයා විසින් අනිවාර්යයෙන්ම තීන මිද්දේ කියන එක නැති කර ගැනීම සඳහා. තීන මිද්දේ කියලා කියන්නේ සිත් සහ චෛතසිකවල උදාසීනකම. මේ උදාසීනකම නැති කර ගැනීම සඳහා ප්‍රගුණ කළ යුතු ගුණධර්ම මොනවද? නික්කම ධාතු, පරක්කම ධාතු ආදී ලක්ෂණ. නික්කම ධාතු කියලා කියන්නේ ආරම්භ ධාතු. තවත් එකක් අපි දක්වමු. එකක් ආරම්භ ධාතු. ඊළඟට නික්කම ධාතු. යම් කිසි කටයුත්තක් ආරම්භ කිරීම තමයි ආරම්භ ධාතු කියලා කියන්නේ. නික්කම ධාතු කියලා කියන්නේ ඒ ආරම්භ කරන ලද දේ සිදු කරගෙන යෑම. ඊළඟට පරක්කම ධාතු කියන අවස්ථාවේදී ඒක තවත් විශේෂිත වෙනවා. පරක්කම ධාතු කියලා කියන්නේ විවිධ බාධා පැමිණෙද්දී ඒ කරන කටයුත්ත හොඳින් සිදු කරගෙන යෑම තමයි පරක්කම ධාතු කියලා කියන්නේ. එහෙනම් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන අවස්ථාවන් වලින් වීර්ය වැඩිම කළ යුතුයි තීන මිද්දේ නැති කර ගැනීම සඳහා. සිත
කය දෙකේ කම්මැලිකම පුද්ගලයෙකු නිෂ්ක්‍රීය බවට පත් කිරීමට හේතු වෙනවා. එහෙනම් තීන මිද්දේ කියන එක පුද්ගලයා නිෂ්ක්‍රීය කෙනෙක්. එහෙම නැත්නම් ක්‍රියාත්මක නොවන කෙනෙක් බවට පත් කරනවා. ඒ වගේම බඳු පුද්ගලයා කෙලෙස් වසඟයට පත්වීමට අනිවාර්යයෙන් යොමු වෙනවා. වීරියවන්ත නැති කෙනාට තීන මිද්දෙන් කටයුතු කරන කෙනාව කෙලෙස් විසින් ග්‍රහණය කරගන්නවා, යටපත් කරගන්නවා. එතකොට ඒ පුද්ගලයා පිරිහීමට පත් වෙනවා. ජීව ගුණයෙන් තොර මිනිසා තුළ කුසලතා කෞසල්‍ය වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් තීන මිද්දය පුද්ගලයාගේ කුසලතාවයන් හීන කරන්නට, කුසලතාවයන් දුර්වල කරලා උදාසීන කෙනෙකු බවට පත් කරන්නට හේතු වෙනවා. එබැවින් තීන මිද්දේ පුද්ගල මානසිකත්වය ප්‍රදූෂ්‍ය කරයි කියලා කියන්නේ ඉතාමත් දූෂ්‍ය තත්ත්වයට පත් කරනවා. එහෙනම් ඒ කරුණ වලින් ඔබට පැහැදිලි වෙන්නට ඇති පංච නීවරණ ධර්ම අතර තියෙන ව්‍යාපාදයේ සහ තීන මිද්දේ කියන දෙක පැහැදිලි කරන්නට ඕන කොයි ආකාරයෙන්ද කියන එක. ඊළඟට සමත භාවනාව යන්න හඳුන්වා එම භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල ලියා දක්වන්න. 3 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ, 8 වෙනි ප්‍රශ්නේ, 3 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා දහම් පාසල් අවසාන අභිධර්මයේ පොතේ අභිධර්ම පාඩම් අතර 6 වෙනි පාඩමේ 20 වෙනි පිටුවේ සඳහන් වෙලා තියෙන තොරතුරු. සමත භාවනාව කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම සමත භාවනාව කියලා කියන්නේ අපි මුලින් සඳහන් කරපු කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම වලින් හිත නිදහස් කරගෙන හිත සමතයකට පත් කර ගැනීම, කෙලසුන්ගෙන් හිත සමාධිගත කරගන්නා භාවනාව තමයි සමත භාවනාව කියලා කියන්නේ. පුද්ගලයාගේ සිත නිරන්තරයෙන්ම කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් යටපත් වෙලා තියෙනවා. ඉතින් එම ආවරණ ශක්තිය යටපත් කර දමා සංසිඳුවාලීම සමත නමින් හැඳින්වේ. සමත කියලා කියන්නේ ඒ ආවරණ වලින් හිත නිදහස් කර ගැනීම. එහෙම නැත්නම් හිත සමාධිගත කර ගැනීම. සිත අරමුණින් බැහැර විය නොදී එක්තැන් කොටගෙන නැවත නැවත වැඩීම සමත භාවනාව නම් වේ. තවත් අදහසක් තමයි සිත අරමුණින් බැහැරවීමට නොදී, සිතට බැහැරවීමට නොදී ඒ අරමුණු තුලම හිත නැවත නැවත පවත්වාගෙන යෑම තමයි සමත භාවනාව කියන්නේ කියලා දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි සමත භාවනාව, චිත්ත භාවනාව, සමාධි භාවනාව විදිහටත් හඳුන්වනු ලබනවා. අපි නැවත වතාවක් බලමු සමත භාවනාව කියන්නේ මොකක්ද කියලා. අපි එතකොට යම්කිසි අදහසකට එළඹෙන්නට පුළුවන් අපිට. ආවරණය වෙලා කාමච්ඡන්දාදී පංච නීවරණ ධර්ම වලින් ආවරණය වෙලා තියෙන සිත එම ධර්මයන්ගෙන් මුදවාගෙන යහපත් වූ අරමුණක දිගටම පවත්වාගෙන යෑමේ හැකියාවට කියනවා සමත භාවනාව කියලා. සමත භාවනාව කියලා, එහෙම නැත්නම් සමතය කියලා. කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් යටපත් වෙලා තියෙන අකුසල ධර්මයන් වලට නිතර ගමන් කරන සිත යහපත් වූ අරමුණකට යොමු කරගෙන ඒ යහපත් වූ අරමුණ තුළ ක්‍රියාත්මක කරවීම තමයි සමත භාවනාව කියලා කියන්නේ. හොඳයි. ඊළඟට සමත භාවනාවේ ප්‍රතිඵල ගැන අපිට අවධානය යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. සමත භාවනාවේ ප්‍රතිඵල තමයි ලෞකික ජීවිතය තුළදී ලද හැකි කාම රූප, අරූප, භූමි වලට අයත් ධ්‍යාන සම්පatti ආදී උපදවා ගැනීම. කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන මේ තුන් ලෝකයේ තුල උපදවාගත හැකි ධ්‍යාන සිත් උපදවා ගැනීමේ හැකියාව. ඒ වගේම තමයි ඉද්ධිවිදාදී පංචවිධ අභිඥාවන් ලබා ගන්නට හැකියාව තියෙනවා. සමත භාවනා මාර්ගයෙන් ලද හැකි උසස් ප්‍රතිඵල විදිහට එහෙනම් මොනවද? කාම රූප, අරූප ආදී භූමි වලට අයත් ධ්‍යාන සිත් උපදවා ගැනීම, ඉද්ධිවිද ආදී පංච අභිඥා උපදවා ගැනීම. ඉතින් ඒ වගේම අෂ්ට සමාපatti, පංච අභිඥා සහ අෂ්ට සමාපatti ලබා ගැනීම. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීමේ හැකියාව තියෙනවා සමත භාවනාවේ ප්‍රතිඵල විදිහට. ඒ වගේම අභිඥා විදිහට මෙන්න මේ කියන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එර්දි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව, ඉද්ධිවිද ඥානෙ, දිව්‍යමය කන් ඇති බව, දිබ්බ සෝත ඥානෙ, අනුන්ගේ සිත් දැන ගැනීමේ හැකියාව, පරචිත්ත විඥානන ඥානෙ, පෙර ආත්ම භවයන් දැකීමේ හැකියාව, පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, ඒ වගේම දිවස් ඇති බව, දිබ්බ
චක්කු ඥානය කියන පංච අභිඥා ලබා ගන්නට පුළුවන්. එරදි ප්‍රාතිහාර්ය දැක්වීමේ හැකියාව ඉද්දිවිද ඥානය, දිව්‍යමය කන් ඇති බව දිබ්බ සෝත ඥානය. ඊළඟට අනුන්ගේ සිත් දැනගැනීමේ හැකියාව තමයි පරචිත්ත විජානනක් ඥානය. ඊළඟට පෙර ආත්ම භවයන් දැකීමේ හැකියාවට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. ඒ වගේම දිවැස් ඇති බව දිබ්බ චක්කු ඥානය කියන පංච අභිඥාවන් ලබා ගන්නට පුළුවන්. ඊළඟට ප්‍රථම, ද්විතීය, තෘතීය හා චතුර්ථ කියන රූපාවචර ධ්‍යාන. මේවට කියන්නේ රූපාවචර ධ්‍යාන. ඒ රූපාවචර ධ්‍යාන හතර උපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අරූපාවචර ධ්‍යාන ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤායතන කියන අරූපාවචර ධ්‍යාන සිත් හතර උපදවා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් රූපාවචර ධ්‍යාන හතර සහ අරූපාවචර ධ්‍යාන හතර තමයි අෂ්ට සමාපatti බවට පත් වෙන්නේ. රූපාවචර ධ්‍යාන හතරයි අරූපාවචර ධ්‍යාන හතරයි ඒ දෙකම එකතු වුණාම අෂ්ට සමාපatti කියලා කියනවා. එහෙනම් අපිට ප්‍රතිඵල ගැන ලියද්දී පුළුවන් ලියන්නට පුළුවන්කම තියෙනවා. රූපාවචර ධ්‍යාන විදිහට සැලකෙන ප්‍රථම ධ්‍යානයේ, ද්විතීය ධ්‍යානයේ, තෘතීය ධ්‍යානයේ, චතුර්ථ ධ්‍යානයේ යන රූපාවචර ධ්‍යාන උපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීමේ හැකියාව තියෙනවා කියලා ලියන්නටත් පුළුවන්. ඒ වගේම තමයි ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤායතන ආදී අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විදිහටත් දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ ඇසුරින් ලෞකික වශයෙන් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තම පුද්ගලයාගේ හිතේ සැහැල්ලුව, සහනය, ඒ වගේම නිවැරදි භාවය යම්කිසි කටයුත්තක් එකඟ වූ සිතින් සිදු කිරීමේ හැකියාව කියන ප්‍රතිඵලත් ලබා ගන්නට හැකියාව තියෙනවා සමත භාවනාවේ ප්‍රතිඵල විදිහට. අපි ඒ සිහිපත් කරපු කාරණාවන් ඔබට පුළුවන්කම තියෙනව නැවත නැවත නරඹන්නට. එතකොට ඊටමත් හොඳින් මතකයේ රඳවා ගන්නට පුළුවන්. ඊළඟට දස සංයෝජන ධර්ම මූලික කොටස් දෙකකට බෙදේ. එම කොටස් දෙක ඉදිරිපත් කරන්න. දස සංයෝජන බෙදෙනවා කොටස් දෙකකට. මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා දහම්පාසල අවසාන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ අභිධර්මයේ 5 වෙනි පාඩමේ 20 වෙනි පිටුවේ ඕරම් භාගීය සංයෝජන සහ උද්දම් භාගීය සංයෝජන කියලා සංයෝජන කොටස් දෙකකට බෙදෙනවා. ඕරම් භාගීය සංයෝජන 5යි, උද්දම් භාගීය සංයෝජන 5යි විදිහට. ඕරම් භාගීය සංයෝජන, උද්දම් භාගීය සංයෝජන කියලා කොටස් දෙකක් තමයි තියෙන්නේ. දස සංයෝජන ධර්ම මූලික කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි එහෙනම් ඕරම් භාගීය සංයෝජන, උද්දම් භාගීය සංයෝජන. ඊළඟට ප්‍රශ්නය සෝවාන් මාර්ග චිත්තයෙන් නැති කෙරෙන සංයෝජන ධර්ම නම් කරන්න. සෝවාන් මාර්ග ඥානයට පත් වෙනකොට නැති කරන සංයෝජන ධර්ම 3ක් තියෙනවා. අපි බලමු මේ සංයෝජන ධර්ම මොනවද කියලා. දහම්පාසල අවසාන බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ 5 වෙනි පාඩමේ 20 වෙනි පිටුවේ මේ පිළිබඳව සඳහන් වෙනවා. සෝවාන් මාර්ග ඥානයට පත් වෙද්දී දුරු වෙන සංයෝජන ධර්ම තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස. සෝවාන් තත්ත්වයට පත් වෙද්දී මේ තුන සම්පූර්ණ නැති වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන. ඊළඟට දෙවනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. මානය හා උද්දච්චය යන සංයෝජන ධර්ම දෙක පිළිබඳව වෙන්වෙන්ව උදාහරණ දක්වමින් හඳුන්වන්න. මානය හා උද්දච්චය යන සංයෝජන ධර්ම දෙක පිළිබඳව වෙන්වෙන්ව උදාහරණ දක්වමින්. මානයයි උද්දච්ච කියන සංයෝජන ධර්ම දෙක ගැන උදාහරණ දක්වමින් තොරතුරු ගෙනහැර දක්වන්නට කියලා කියන්නේ. අපි බලමු මානය සහ උද්දච්ච කියන මේ සංයෝජන ධර්ම දෙක ගැන. මානය පළවෙනි එක. මානය යනු මැනීම, මැන බැලීම. මෙය වර්තමානයේදී අහංකාරකම විදිහටත් සඳහන් වෙනවා. මානය කියන එක මැන බැලීම කියන එක. ඒ වගේම Taman අනුන් හා සසඳා බැලීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මානය කියන එකේදී සිද්ධ වෙන්නේ Taman අනුන් හා සසඳා බැලීම සංසන්දනය කරලා බලනවා. මානය කියන එකේ ප්‍රධාන අරමුණ තමයි මැනීම කියන එක. මැනන්නේ කොහොමද? Taman අනිත් අයත් එක්ක සම්බන්ධ කරලා සමාන කරලා මැනලා බැලීමක් කරනවා. තමාගේ රූපය, උගත්කම, නිලබල, සිල්වත්කම වගේම තමාගේ ඉඩකඩම්, යාහන වාහන ආදී භෞතික දේ එක්ක සම්බන්ධ කරලා බලනවා. සමාන කරලා බලනවා.
තමන්ගේ රූපය එක්ක සමාන කරලා බලනවා. උගත්කම එක්ක සමාන කරලා බලනවා. නිලතලත් එක්ක සමාන කරලා බලනවා. සිල්වත්කමත් එක්ක ඒ වගේම ඉඩකඩම් යාහන වාහන ආදී භෞතික දේවල් එක්කත් සංසන්දනය කරලා බලනවා. ඒ විදිහට මන බලන එකට කියනවා මානෙ කියලා. ඒ වගේම තමයි අන් අයට වඩා තමා උසස් කියලා හිතන එකට කියනවා සෙය්‍යමාන කියලා. මානයේ අවස්ථා තුනක් තියෙනවා. සෙය්‍යමාන, අන් අයට වඩා තමා උසස් කියලා හිතන එක, සදිසමාන, තමා අන් අය හා සමානයි කියලා හිතන එක සදිසමාන, ඊළඟට හීනමාන, අනුන්ට වඩා පහත් කියලා හිතන එක. ඔය විදිහට මානෙ පිළිබඳව අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. මන බැලීම, ඒ මන බැලීම විවිධාකාරයෙන් සිද්ධ කරනවා. ඒ වගේම මානයේ අවස්ථා තුනක් තියෙනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා. ඒ අවස්ථා තුنين තමන් අන් අයට වඩා උසස් කියලා හිතන එක. ඒ වගේම සදිසමාන විදිහට දැක්ුණේ තමන් අන් අය හා සමානයි කියලා දක්වීම. හීනමාන කියලා කියන්නේ අනුන්ට වඩා පහත් කියලා හිතන එක කියලා අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම ඊතා සියුම් සංයෝජනයක්, මෙය ඊතා සියුම් සංයෝජනයක් මානෙ කියන එක. ඉතින් අනාගාමී පුද්ගලයා තුල පවා මානෙ කියන එක පවතින බව තමයි ධර්මානුකූලව සඳහන් වෙලා තියෙන්නේ. මානෙ කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මානෙ ඇති පුද්ගලයෝ වඳුරන් වෙන බවත්, අතිමානෙ ඇති පිරිස් බල්ලන් වෙන බවත් දක්වලා තියෙනවා. මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ කියලා. ඉතින් මේ විදිහට මානෙ පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් කරන්නට පුළුවන්. ඊළඟට උද්දච්ච මානය, ඊළඟට සංයෝජන ධර්මයේ තමයි උද්දච්ච. සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ස්වභාවය තමයි උද්දච්ච කියලා කියන්නේ. සුළං පහර වැදී සෙලවෙන කොඩියක් විදිහට නිතර සෙලවෙන ස්වභාවය, හිතේ නිතර සෙලවෙන ස්වභාවය. මේක මෙහෙම වෙන්න පුළුවන්ද? මේක කොහොමද? මේක එහෙම වුණේ කොහොමද? මේ විදිහට නිතර සෙලවෙන නොසන්සුන්කමට සිතවිලි නොසන්සුන් ගතියෙන් යුක්ත වීම. අලු ගොඩකට ගලක් ගැහුවට පස්සේ එය ඇවිස්සෙනවා. අන්න ඒ වගේ සිතේ ඇවිස්සුණු නොසන්සුන් ගතියට කියනවා උද්දච්ච කියලා. ඒ වගේම මේ සංයෝජන ධර්මයක් විදිහටත්, නිවනට බාධා කරන ධර්මයක් විදිහටත් දැක්වෙනවා. භාවනාව මගින් තමයි උද්දච්ච කියන తත්වය මගහරවා ගන්නට, දුරු කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. හොඳයි. උද්දච්ච කියන කාරණේ පැහැදිලි කර ගැනීමටත් ඔබට ප්‍රමාණාත්මක තොරතුරු ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත යන ලක්ෂණ තුන ඇසුරින් නිවන පිළිබඳව හැඳින්වීමක් කරන්න කියන ප්‍රශ්නය. ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත යන ලක්ෂණ තුන ඇසුරින් නිවන පිළිබඳව හැඳින්වීමක් කරන්න. නිවන හැඳින්වීම සඳහා පාවිච්චි කරන වචන කිහිපයක් තමයි මේ තියෙන්නේ. ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන වචන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි බලමු. දහම් පාසල් අවසාන බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොතේම මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා. නිවනෙහි ආකාර හෙවත් ලක්ෂණ හඳුනා ගැනීමේදී ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත යනුවෙන් ප්‍රභේද 3ක් දක්වලා තියෙනවා. ප්‍රශ්නේ ආයෙත් බලමු අපි. ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත යන ලක්ෂණ තුන ඇසුරින් නිවන පිළිබඳව හැඳින්වීමක් කරන්න කියලා. ඉතින් නිවන පිළිබඳව ප්‍රභේද 3ක් දක්වන අවස්ථාවක් තමයි මේ ශුන්්‍යත, අනිමිත්ත සහ අපනිහිත කියන අවස්ථාවන් 3. මේ අවස්ථාවන් 3ට අනුව ත්‍රිලක්ෂණයන් පිළිබඳ විශිෂ්ට දැනීම මෙයින් අවධාරණය කෙරේ. ත්‍රිලක්ෂණයේ පිළිබඳව අවබෝධය, මනා වූ අවබෝධය තමයි ශුන්්‍යත, අනිමිත්ත මේ කියන කාරණාවන් වලින් අපේක්ෂා කරලා තියෙන්නේ. ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන කාරණා වලින් මමය මාගේ යයි ගත යුතු කිසිවක් නොමැති හේයින් අනාත්ම වශයෙන් සැලකීමේදී නිවන ශූන්‍යතා ලක්ෂණයෙන් යුතුය. ඔන්න ශුන්‍යතා කියන එක, එහෙම නැත්නම් ශූන්‍ය කියන එක, ශුන්‍යත කියන එක අනාත්ම වශයෙන් ගනිද්දී මම මගේ වශයෙන් ගත හැකි දෙයක් නැහැ කියලා අවබෝධ කර ගැනීමත් එක්ක නිවන කියන එක ශූන්‍යතා ලක්ෂණයෙන් යුතු දෙයක් වෙනවා. ඊළඟට අනිත්‍ය වශයෙන් බලන කල්හි සත්ව, පුද්ගල ආදී නම් වලින් හෝ හොඳ නරක ආදී ගුණ නාමයන්ගෙන් හෝ වෙනත් කිසිදු ආකාරයකින් නිමිත්තකින් හඳුනාගත නොහැකි හේයින් අනිමිත්ත නමයි. නිවන කියන එක අනිත්‍ය වශයෙන් බලනකොට සත්ව, පුද්ගල ආදී නම් වලින් හෝ හොඳ නරක ආදී ගුණ නාමයන්ගෙන් හෝ
වෙනත් කිසිදු ආකාරයකින් නිමිත්තකින් හඳුනා ගන්න බෑ. ඒ නිසා මොකද කියන්නේ? නිවනට අනිමිත්ත කියන වචනේ යෙදෙනවා. නිවනට අනිමිත්ත නිමිති වශයෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ. නිවන කියන අවස්ථාවේදී නිමිති වශයෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ. අන්න ඒ නිසා තමයි අනිමිත්ත කියලා කියන්නේ. ඒ වගේම පනිහිත ප්‍රනිධා යනු පැතුමයි. කෙලෙස් බරින් පිරුණු කල්හි දහසක් ප්‍රාර්ථනා ඇති වේ. දහසකුත් ප්‍රාර්ථනා තියෙනවා කෙලෙස් වලින් බර වෙලා හිටියම්. කෙලෙස් නිවුණු කල්හි ඒ සියලු පැතුම් නිම වේ. එහෙනම් පනිහිත එහෙම නැත්නම් ප්‍රනිධා කියන එකෙන් කියවෙන්නේ පැතුම් ප්‍රාර්ථනාවන්. එතකොට කෙලෙස් තියන අයට තමයි පැතුම් තියෙන්නේ, ප්‍රාර්ථනාවන් තියෙන්නේ. එහෙනම් කෙලෙස් වලින් දුරු නාම පැතුම් හෝ ප්‍රාර්ථනාවක් නැහැ. තෘෂ්ණා රහිත බව නිවනෙහි ප්‍රමුඛතම ලක්ෂණයෙහින් අපනිහිත යන්න ඒ ලක්ෂණේ නිරූපණය කරයි. එහෙනම් අපනිහිත කියලා කියන්නේ මොකක් නිසාද? එහෙනම් නිවනෙහි ප්‍රාර්ථනා සහිත භාවයක් නැහැ. අන්න ඒ නිසා තමයි නිවන අපනිහිත කියලා කියන්නේ. අපනිහිත කියලා කියන්නේ. හොඳයි. ඒ විදිහට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා ශුන්්‍යත, අනිමිත්ත සහ අපනිහිත කියන අවස්ථාවන් තුන. ඔබට හොඳින් මේ අපි සාකච්ඡා කරපු කාරණාවන් පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ධර්මාචාර්ය අභිධර්මයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආදර්ශ පිළිතුරු තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඔබට තවත් බොහෝ කාරණාවන් කියවලා තියෙන කෙනෙක්ට නම් තව බොහෝ කරුණු ඇතුළත් කරගනිමින් අන්තර්ගත කරගනිමින් මේ සාකච්ඡාවන් සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ගොනු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ආදර්ශ පිළිතුරු කිහිපයක් පමණයි සාකච්ඡා කරන්නට යෙදුනේ ඔබට අත්වලක් ඒ වගේම මඟ පෙන්වීමක් විදිහට. ඉතින් ඊළඟට අපි 2017-2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය අභිධර්මයේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ සාකච්ඡාවෙන් සමුගන්නවා පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමගින් සම්බන්ධ වෙන්නට කියලා මතක් කරනවා. ධර්මාචාර්ය විභාගයේ ඉතාමත් හොඳින් සමත් වීමට මේ සියලු මඟ පෙන්වීම ඔබට ලොකු ශක්තියක් වෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.